right. අපි දැන් වෘත්ත ප්‍රමේය ගත්තොත් එහෙම දැන් භාගයට භාගයක් ඉවරයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම වෘත්ත ප්‍රමේයේ විශාල ප්‍රමාණයක් ඉවරයි. දැන් උඹලට වෘත්ත ප්‍රමේය තව ඒතර ප්‍රමේයාංශානේ 5ක් 6ක් තව තියෙනවා. ඒ ටිකත් අපි කරමු. කරාට පස්සේ පාස් පේපර් ගැටළු ටික හැදීම උඹලට බාරයි. මම දැන් ඒතර කාලය ඉතුරු වුණොත් මම පාස් පේපර් ගණන් ටිකත් හදලා දානවා. දැන් මම පාස් පේපර් එතකොට හදන්න පුළුවන් ටික මම හදලා ඉවරයක් කරලා තියෙන්නේ. උඹලත් ඒ විදිහටම දැන් ඇවිල්ලා ඉවරයි කියලා මම හිතනවා වීඩියෝ ටික දැන් ඔය නයිට් ටයිම් ඩේටා වලින් හරි එහෙම මොකක් හරි ගහගෙන නැත්නම් පැකේජ් එකක් හරි ඇක්ටිව් කරගෙන මොනවා හරි කරගනි. නැත්නම් දැන් ඔන්ලයින් කරන්න ගියොත් එහෙම උඹලට බෑනේ කරන්න. ඒක Zoom හරහා කරන්න බෑ උඹලට. ඒක නිසා අදත් අපි වෘත්ත ප්‍රමේය අපි කතා කරනවා. වෘත්ත ප්‍රමේය යටතේ දාගනින් 32 ප්‍රමේය. මම හිතන්නේ 31ක් කරලා ඉවර ඇති. එහෙනම් දාගනින් 32 ප්‍රමේය. 32 ප්‍රමේය. 32 ප්‍රමේය. අපි මේක යටතේ කතා කරන්නේ ඇත්තටම ස්පර්ශක ගැන. ස්පර්ශක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ වෘත්ත චතුරස්‍ර ගැනත් අපි කතා කරන්න යනවා. රයිට්. ඒක නිසා දාගනින් 32 ප්‍රමේය. වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශකය ස්පර්ශක ලක්ෂයේදී ඇඳී අරයට ලම්බ වේ. වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශකය ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. කියන්නේ මොකද්ද? මෙන්න මේ කතාව පොඩ්ඩක් අහන්න ඉඳපන්කෝ. මේකේ කේන්දරය මේක ලකුණු කරනවා. ස්පර්ශකයක් දැන් අදින්නේ කොහොමද? මොකද්ද මේ ස්පර්ශක රේඛාවක් කියන්නේ? ස්පර්ශකයක් කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධියට ගෑවි නොගෑවි අපි රේඛාවක් අඳිනවා. මම ඒක මෙහෙම අඳින්නම්කෝ. දැන් උඹලට තේරෙනවා ඇති මෙන්න මේ ලක්ෂයෙන් වෘත්තයට මේක ස්පර්ශ වෙලා තියෙන ගෑවිලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ කේන්ද්‍රයට මෙන්න මේ රේඛාව ඇඳුත් අපි දැන් අරේනේ මෙන්න මේක මෙන්න මෙහෙම ලම්බ වෙනවා කියලා කියනවා බා මෙන්න මේ ස්පර්ශකයට එම ලක්ෂයේදී ඇඳි මෙන්න මේ රේඛාව එහෙම නැත්නම් අරය මෙන්න මේ ස්පර්ශකයට ලම්බ වෙනවා කියන කතාවක් කියනවා right එතකොට දැන් අපි මේක ගත්තොත් එහෙම A B අපි මේක O කියලා ගමු මේක X කියලා ගමු එතකොට මෙන්න මේ AB රේඛාවට මෙන්න මේ OX අරය ලම්බ වෙනවා මෙන්න මේක ස්පර්ශකයක් ඇඳ ගම right ඉක්මනට රූපය ඇඳගනි ඉක්මනට රූපය ඇඳගනි හරි ඊට පස්සේ ලියන්නේ රූපය ඇඳගෙන දී ඇති වෘත්තයේ කේන්ද්‍රයෝ වේ AB යනු ස්පර්ශකයක් වන අතර X යනු ස්පර්ශක ලක්ෂය වේ ඉහත ප්‍රමේයයට අනුව OXA කෝණය සමානයි OXB කෝණය මේ දෙකම අංශක 90ක් වෙනවානේ. දැන් අපි දන්නවා මේක අංශක 90යි නම් මේකත් අංශක 90යිනේ. එහෙනම් මෙන්න මේක වේ කියලා දාන්න. මේක ඔප්පු කරන්න නැහැ. මේ ප්‍රමේය ඔප්පු කරන්න නැහැ. වේ කියලා දාගන්න. වේ
ඊළඟ ප්‍රශ්නාංකය දාලා මේකටත් ගාලා ඇඳගමු. right ඇඳගත්ත මේ ඒක ඇඳගත්තට පස්සේ ලියාගමු දී ඇති වෘත්තයේ කේන්ද්‍රයෝ වේ ඊළඟ ලියන්නේ PQ ස්පර්ශකයක් වන අතර R යනු ස්පර්ශක ලක්ෂයයි ප්‍රමිලකං 1 OQR කෝණයෙහි අගය කීයද ඊළඟට ප්‍රමිලකං 2 වෘත්තයේ අරය සෙන්ටිමීටර් 12ද ඊළඟට QR සමානයි සෙන්ටිමීටර් 9ද නම් OQ දුර ගණනය කරන්න. හරි. දැන් ගාන හදන උන්ට හදන්න පුළුවන් වීඩියෝ එක පෝස් කරලා හැදුවා. right. දැන් අනිත් මේ ඊට පස්සේ හදාගන්න බැරි වුණොත් එහෙම නැත්නම් බලපල්ලා හැදුවට පස්සේ එහෙම නැත්නම් උත්තර හද බලන්න බලනවා නම් ඒත් ඊළඟට බලපල්ලා. right. එහෙනම් දැන් මේක ඉස්සෙල්ලම අහනවා මොකද්ද OQR කෝණේද? ඔව්. OQR කෝණෙහි අගය හොයන්න කියන්නේ. මෙන්න මේකයි. අගය හොයන්න කියන්නේ. ඕකගේ අගය හොයන්න අපි දන්නවා මේක දැන් ස්පර්ශකයක්. මෙන්න ස්පර්ශක ලක්ෂයේදී කේන්ද්‍රයට අඳුන් ලබන අරය. එහෙනම් මේක අංශක 90ක් වෙනවා කියලා අපි දන්නවා. මේක අංශක 90ක්. එහෙනම් දැන් කෙලින්ම දාපන්. මොකද්ද? මෙන්න මේකේ අභ්‍යන්තර කෝණ තුනේ මගුල දාපන්. එහෙනම් කෙලින්ම අංශක 37 ධන දැන් මේක 90යි ධන OQR කෝණය සමාන අංශක 180යි. ඇයි ඒ? අංශක 180 වෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. දැන් මෙන්න මේ OQR සමාන වෙනවා අංශක 180 ඍණ 90යි 37යි 127යි නේ. ඍණ 127යි. උත්තරයක් එනවා 3යි අංශක 53යි. ඉස්සෙල්ලා ප්‍රමේයට අනුව. right. මේක අපි ලිව්වත් අවුලක් නෑ බං. ඒ කියන්නේ මෙන්න මේ ORQ කියන එක අංශක 90යි කියලා. හේතුව ස්පර්ශක කියලා ලිව්වත් අවුලක් නෑ. එහෙම නැත්නම් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරය නිසා. ඇඳි අරය නිසා. හරි. අංශක 53. දැන් උඹලට කියලා තියෙනවා මොකද්ද? වෘත්තයේ අරය සෙන්ටිමීටර් 12යි. මේක සෙන්ටිමීටර් 12යි අරය. ඊළඟට QR සෙන්ටිමීටර් 9යිලු. QR කොහොමද QR? QR කියන්නේ මෙන්න මේක. එහෙනම් අහන්නේ OQ. දැන් උඹලා දන්නවා කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ. දැන් මේ ORQ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ ORQ ත්‍රිකෝණයට පයිතගරස් යෙදීම. පයිතගරස් සීන් කිරීම. දැන් මේක අපි දන්නවා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද වල වර්ගවල එකතුවට. එහෙනම්
OQ එකගේ වර්ගය ඒ කියන්නේ මේකනේ කර්ණය අංශක 90ට ඉස්සරහින් තියෙන එක තමයි කර්ණය. එහෙනම් කර්ණය 12 වර්ගය ධන 9 වර්ගය. OQ වර්ගය 144 ධන 9 වර්ගය කීයද බං මන් දන්නේ නැහැ 81ද? ඔන්න ඔයගොල්ලෝ දාගන්න. 5යි 225 නේ. right. OQ වෙනවා सेंटीमीटर 15 सेंटीमीटर 15 OQ වෙනවා सेंटीमीटर 15 right ගණන් ටික පිළිවෙලට හදාන වරින් එච්චර දෙයක් ඇත්තෙම නැහැ right දාගන්න 33 ප්‍රමේය 33 ප්‍රමේය 33 ප්‍රමේය ස්පර්ශකය ජායත් අතර කෝණය ස්පර්ශකය ජායත් අතර කෝණය ස්පර්ශකයත් ජායත් අතර කෝණය ස්පර්ශකයත් ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන වේ. 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 මොකද්ද මේ ඒකාන්තර වෘත්තඛණ්ඩය කියන්නේ? ඔව් අහන් ඉඳපන්. ඒතර ප්‍රමේය මොකද්ද? ස්පර්ශකයත් ජායත් අතර කෝණය ස්පර්ශකයත් ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන වේ. හරි. හරි මෙන්න මෙතන තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ right දැන් මෙන්න මෙතන ඉඳන් මම අදිනවා ජායක් ඔන්න ඔතන ඉඳන් මම අදිනවා ජායක් right එතකොට මෙන්න මේ ජායේ ඉඳන් මම මෙහෙම එක්ක තන උඹලා තාම අඳින්නේ නැහැ හරි කියපන්කෝ හරි මම මෙහෙම ලකුණු කරගන්න. දැන් අපිට ප්‍රමේයයෙන් කියන්නේ මොකද්ද? ස්පර්ශකයක් ජායත් අතර කෝණය. ස්පර්ශකයේ ජායත් අතර කෝණය මොකද්ද කියපන්කෝ. අද ස්පර්ශකයේ මොකද්ද කියපන්? මේක. ස්පර්ශකයේ මේක. එහෙනම් ජාය මේක ගනි. එහෙනම් මෙන්න මේ CD ජාය ගමුකෝ CD ජාය ගමු. උඹලට ඕනනම් මේක ගන්නත් පුළුවන්. හරි. අපි ගමු මේ කෝණය. හරි. මෙන්න ස්පර්ශකයක් ජායත් අතර කෝණය. මෙන්න මේ කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන වෙනවලු. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයට සමාන. ඒකාන්තර වෘත්තඛණ්ඩය. එහෙනම් මොකද්ද? මෙන්න මේ ජායෙන් මෙන්න මෙහෙම මේ පැත්තට හැදෙන කෝණය. මෙන්න මෙහෙම පරිධිය මත ආපාතනය කරන කෝණය. ඒ කියන්නේ මෙන්න මේකට. මෙන්න මේකට සමාන වෙනවලු. මෙන්න මේ ස්පර්ශකයක් ජායත් අතර ඇති කෝණය ඒකාන්තර වෘත්තඛණ්ඩයේ ඇති කෝණයට සමාන වෙනවලු. මෙන්න මේකට. මෙන්න මේකට සමාන. එහෙනම් උඹලා හදිසියට මේක තෝරගත්තා නම් මොකද්ද? මේක තෝරගත්තා නම් මෙන්න මෙහෙම ගිහලා මෙන්න මේක. මෙන්න මේක. right. උඹලා ඉක්මනට රූපය ඇඳගත්තා. ඉක්මනට රූපය ඇඳගත්තා. ඇඳගෙන ලියාගනි. මෙම රූපයේ BCD යනු මෙම රූපයේ BCD යනු මෙම රූපයේ BCD යනු ස්පර්ශකය හා ජාය අතර කෝණයයි. ස්පර්ශකය හා ජාය අතර කෝණයයි. ස්පර්ශකය හා ජාය අතර කෝණයයි. CED යනු ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයකි. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයකි. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණයකි. ඉහත ප්‍රමේයට අනුව BCD කෝණය සමානයි CED කෝණය වේ.
CD කෝණය වේ. ඒක සාධනය කරන්න ඕනේ නැති එකක්. right. මම දැන් අදිනවා රූප දෙකක්. බලාගන්න. right. right. දැන් මම මේ ඇන්දේ ස්පර්ශකයක් මෙන්න මේ වෘත්තයට ස්පර්ශකයක් ඇන්දේ. මේ ස්පර්ශකයත් මෙන්න මේ ජායත් අතර කෝණ දෙකක් තියෙනවානේ. එකක් මේ කෝණේ අනිත් එක මේ කෝණේ. මම ගන්නකො මේ කෝණේ. මෙන්න මේ කෝණේ මම ගන්නවා. එහෙනම් මේකට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය කොහෙද තියෙන්නේ? මේක. එහෙනම් මෙන්න මේ වෘත්ත ඛණ්ඩයට අදාළ කෝණයට නෙමෙයි මෙන්න මේ වෘත්ත ඛණ්ඩයට අදාළ මෙන්න මෙහෙම කෝණයක් ඇන්දොත් මෙන්න මේක තමයි සමාන වෙන්නේ. මෙන්න මේක තමයි සමාන වෙන්නේ. එහෙනම් මම ගත්තොත් මේක ABCD කියලා ABCD කියලා ගත්තොත් මේක E කියලා ගන්නම්. මෙන්න මේ ACD කෝණය සමානයි CED වේ. හරි. දැන් මේක ගත්තොත් එම කියපන්කෝ. මම මේක ගන්නම් PQ කියන. PQR S මේක O කියලා ගන්නම්කෝ. ඒ කියන්නේ කේන්ද්‍රය. දැන් මෙන්න ස්පර්ශකයක් මෙන්න යකෝ ස්පර්ශක ලක්ෂණ ඉඳන් ඇඳලා තියෙනවා. අරේට රේඛාවක්. එහෙනම් මේක පට්ට ලම්බකයි කියපන්. එහෙනම් මේක පට්ට ලම්බකයි. එහෙනම් දැන් මේ ස්පර්ශකයත් අපි කියමු මේක ජායක් කියලා. අපි දන්නවා විස්කම්භය කියන්නේ වෘත්තයේ තියෙන විශාලම ජාය. එහෙනම් මෙන්න මේ විශාලම ජාය අතර මේ තියෙන කෝණයක් නේ මං අයියේ ඒකාංශක 90යි. එහෙනම් දැන් මේ ජායේ ඉඳන් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ මං අදිනවා කෝණයක්. දැන් මේ කෝණේ තියෙන මෙහා පැත්තේ. එහෙනම් මෙන්න ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ මං ඇඳ කෝණයක්. හරි. එහෙනම් දැන් මෙන්න මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. එහෙනම් මේක සමානයි මේක වෙන්න බෑ. එහෙනම් මේකත් 90 වෙන්න ඕනේ. right. එහෙනම් මේකේ මොකද්ද? අපිට ලියන්න පුළුවන් ORQ කෝණය සමානයි R අපි මේකට S මේ PQRS එක T දාමුකෝ. එතකොට RTS V. දැන් මෙන්න යකෝ මරු කතාවක්. අපි දන්නවා මේක 90යි නම් මේකත් 90යි. ඇයි ඒ හේතුව? අපි මේට ඉස්සෙල්ලා මේ ඉගෙනගත්ත ප්‍රමේයයක් තියෙනවා. මෙන්න යකෝ මේක විස්කම්භයක්. එහෙනම් මේක අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයේ කෝණ කීයද බං? අර්ධ වෘත්තයේ කෝණ පට්ට 90යි. එතකොට එහෙමත් ගන්න පුළුවන්. එතකොට මේක සමානයි අපිට අංශක 90යි කියලා දාන්න පුළුවන්. ඔන්න යකෝ පට්ට නිගමන ටිකක් ඕවා සුපිරියට ගණන් වලට එනවා. I think S2 පියාන හදන්න තමයි තියෙන්නේ. ඉක්මනට මේ දෙක දාගන්න. right ඊළඟට දාගන්න
34 ප්‍රමේය. 34 ප්‍රමේය. තිස් හතර ප්‍රමේය. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් රෝමි ලක්කම් 1 මේකේ ඒතර මේ ප්‍රමේය ඒතර කරුණු තුනක් තියෙනවා. ඒ තුන ඉස්සෙල්ලාම රෝමි ලක්කම් 1 කියලා දාගනින්. එම ස්පර්ශක දෙක දිගින් සමාන වේ. රෝමි ලක්කම් 2 ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. ඊළඟට රෝමි ලක්කම් 3 බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාවෙන් එම ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වේ. හරි. මේක සාධනය කරන්න ඕන ප්‍රමේයක්. මේක සාධනය කරන්න ඉස්සෙල්ලා මම උඹලට රූපයක් අඳින්නම් මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා. හරි. දැන් මෙන්න අපි දන්න වෘත්තේ මෙන්න බාහිර ලක්ෂයක් මම ගන්නකො මෙහා. බාහිර ලක්ෂයක්. මම ගන්නකො P කියන බාහිර ලක්ෂය. මෙන්න P කියන බාහිර ලක්ෂය ගත්තොත් මෙන්න P ඉඳන් මේ අපි O කේන්ද්‍රය අඳින ස්පර්ශක දෙකක්. හරි. මෙන්න මෙතනම ඡේදනය වෙනවා. මෙන්න මේ P කියන ලක්ෂය. දැන් අපිට පුළුවන් මෙහෙම අඳින්න. මේක මම ගන්නකො Q කියලා. මේක R කියලා ගන්නකො. හරි. දැන් අපිට මෙතන ඉඳන් මෙතන යා කරන්න පුළුවන්. හරි. දැන් කියනවා මෙන්න මේ බාහිර ලක්ෂයක ඉඳන් තමයි අපි මේ ස්පර්ශක දෙක ඇඳේ. අපි ස්පර්ශක නිර්මාණ පාඩමේ අඳින විදිය අපි කියලා දෙනවා. රයිට්. එහෙනම් අහගනින්කො. මෙන්න P කියන ලක්ෂයේ ඉඳන් අපි ඇඳ මෙන්න මේ වෘත්තයේ ස්පර්ශක දෙකක්. මේ ඇඳ ස්පර්ශක දෙක මෙන්න මේ PQ සහ RP. එහෙම නැත්නම් PR. PR සහ PQ සමානයිලු. මෙහෙම ඇඳම එකම ලක්ෂයේ ඉඳන් මෙන්න මේ වෘත්තයට ස්පර්ශ දෙකක් ඇඳම. ඊට පස්සේ කියනවා මෙන්න මේ ස්පර්ශ දෙක ඇඳ නිසා මෙන්න මේ කෝණයයි පට්ට සමාන වෙනවලු. මෙන්න මේ කෝණය සහ මේ කෝණයත් සමාන වෙනවලු. ඊළඟට මෙන්න මේ ස්පර්ශක දෙක ඇඳට පස්සේ මෙන්න මේ කේන්ද්‍රයත් මෙන්න මේ ලක්ෂයත් යා කරන රේඛාවෙන් මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. හරි. එහෙනම් දැන් අපිට මේක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් උඹලා දාගන්න ඉන්න ප්‍රමේය සාධනය කියලා. ප්‍රමේය සාධනය. ඊට පස්සේ ලියාගනින්. O කේන්ද්‍රය වූ වෘත්තයට වෘත්තයට පිටින් නැති P නම් ලක්ෂයකදී වෘත්තයට පිටින් නැති P නම්
ලක්ෂයක සිට වෘත්තයට පිටින් නැති p නම් ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශක දෙකක් ඇඳ ඇත. 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 එම ස්පර්ශක දෙක වෘත්තය හමුවන ලක්ෂ QR ලෙස QR වේ. එම ස්පර්ශක දෙක වෘත්තය හමුවන ලක්ෂ QR වේ. ඊට පස්සේ දාගනින් එහි රෝමි ලක්කම් 1 PR සමානයි PQ බවත් රෝමි ලක්කම් 1 PR සමානයි PQ බව රෝමි ලක්කම් 2 ROP කෝණය සමානයි ඊළඟට QOP කෝණය බව රෝමි ලක්කම් 3 RPO කෝණය සමානයි OPQ කෝණය බව සාධනය කරන්න. හරි. දැන් මම ඔයාලට මේක සාධනය සම්පූර්ණ දැන් මේ රූපේ බෝඩ් එකේ ලොකු වැඩ නිසා මට ඔක්කොම ලියා ගන්න බැරි වෙයි. ඒක නිසා මම වැඩේ කියන්නම්. දැන් උඹලා දත්තේ කියලා දාලා පටන් ගන්න මේ ඉස්සලම් මේ රූපේ උඹලා අඳින්න ඕනි. ඊට පස්සේ උඹලා දත්තේ කියලා වැඩේ පටන් ගන්න ඕනි. දත්තේ කියලා දාලා මොකද ඕ කේන්ද්‍රයේ වෘත්තයේකි වෘත්තයට පිටින් p නම් ලක්ෂයක් ඇත. p නම් ලක්ෂයේදී අඳුනු ලබන ස්පර්ශක දෙක වෘත්තයේ QR ලක්ෂවලදී හමු වේ කියලා දාගනි. ඊට පස්සේ ඊළඟ සාධනය කළ යුත්ත අර ටික දාපන්. මේකට නිර්මාණයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ සාධනය. කෙලින්ම දැන් සාධනය කරගෙන යනකොට බලපන් අපිට කෙලින්ම ලියන්න පුළුවන් බං මෙන්න මේ ORP කියන කෝණේ බලපන්. මේක. එහෙනම් ඒක සමාන වෙනවා OQP. ඇයි ඒ කියපන්? දෙකම අංශක 90යි. ඇයි ඒ හේතුව? ස්පර්ශකයේ වෘත්තයට ඇඳි ස්පර්ශකයේදී ස්පර්ශ ලක්ෂය දිගේ මෙන්න මේ අරයට ඇඳි රේඛාව. එහෙනම් හේතුව ලියපන්. ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරය නිසා කියලා දාපන්. ඒ ඇති. එහෙනම් මෙන්න මේකයි පට්ට 90යි. ලම්බකයිනේ. දැන් මේ දෙක බලපන්. මේ ORP ත්‍රිකෝණෙයි OQP ත්‍රිකෝණෙයි මොකද ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක්. හරි. මේක උඹලා ඉස්සරම ලියන්න ඕනි. මම මේ ඊට පස්සේ ඉදමදි නිසා මම මේක මකනවා. ඊට පස්සේ කෙලින්ම ලියපන් උඹලා ORP ත්‍රිකෝණය සහ OQP ත්‍රිකෝණ වල දැන් අපි මේක අංග සම කරන්න ලෑස්ති. දැන් මේක ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක්. එහෙනම් කියපන් නියම කතාව. OP සමානයි OP පොදු පාදය. ඊළඟට OR සමානයි OQ අරය. ඒ අනුව මෙන්න මේ මගුල් දෙක අංග සම වෙනවා. ORP ත්‍රිකෝණය අංග සමයි OQP ත්‍රිකෝණය. හේතුව කර්ණපහ. ඊට පස්සේ
අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් දැන් අපේ ප්‍රශ්න අංක 1ට උත්තර දෙමු. මොකද්ද? අහලා තියෙන්නේ අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමාන බැවින් එන්නේ PR සමානයි PQ. ප්‍රමිලකන් දෙක ඒත් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින්නේ. මොකද්ද? ROP කෝණය සමානයි QOP. ඊළඟ ප්‍රමිලකන් තුන RPO කෝණය සමානයි OPQ. ඔන්න සාධනය කරලා ඉවරයි. හරි. right එහෙනම් දාගනින් 1999 ගාන 1999 ගාන 1999 ගාන උඹලා ඉස්සෙල්ලම වෘත්තය ඇඳලා ඇඳනම් හරි ත්‍රිකෝණය. උඹලා ඉස්සෙල්ලම වෘත්තය ඇඳපල්ලා. PQR මෙතන ස්පර්ශක වෙලා තියෙනවා. මේක Z මේක X ලක්ෂ මේක Y මේක 7 සෙන්ටිමීටර් මේක 3 සෙන්ටිමීටර් මේක 5 සෙන්ටිමීටර් හරි ඔච්චරයි තමයි දත්ත දීලා තියෙන්නේ. හරි එහෙනම් ලියාගනින් දී ඇති රූපයේ PQR ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. දී ඇති රූපයේ PQR ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. දී ඇති රූපයේ PQR ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. PQR ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. වීඩියෝ එක පෝස් කරපන් ඉක්මනට හදපන් ඊට පස්සේ උත්තරය හරිද කියලා බලපන්. හරි. PQR ත්‍රිකෝණයේ පරිමිතිය. හරි. දැන් මේක ලක්ෂයක් කියලා ගත්තොත් බාහිර වෘත්තයේ ලක්ෂයක් විදිහට ගත්ත මෙන්න මේ වෘත්තයට බාහිරින් ඇඳ ලක්ෂයක් විදිහට ගත්තොත් මේකේ ඉඳන් මෙන්න මෙතෙන් ස්පර්ශක දෙකක් නේ මම ඇඳලා තියෙන්නේ. එහෙනම් RY සමානයි RZ. එහෙනම් මේක 7 සෙන්ටිමීටර් නම් මේකත් 7 සෙන්ටිමීටර්. එහෙනම් මේ කෑලි දෙක සමානයි. මෙන්න මේ RZ සහ RY සමානයි. එහෙනම් 14යි එතන.
දැන් මේ P කියන්නේ මේ වෘත්තයට පිටින් බාහිර ලක්ෂයක් නම් එන්නේ ලක්ෂයේ ඉඳන් මේ වෘත්තයට ඒත් ඇඳලා තියෙන ස්පර්ශක දෙකක් මේ. එහෙනම් ඒ ස්පර්ශක දෙකත් සමාන වෙනවා ඉස්සෙල්ලා කතා කරපු ප්‍රමේයට අනුව. එහෙනම් මේක 3යි නම් මේකත් 3යි. එහෙනම් එතන 6යි. ඒ කියන්නේ මේ 3යි මේ 3යි 6යි. එහෙනම් මෙන්න මේකත් මේ වෘත්තයට ඇඳී පිටින් ඇඳ මේ වෘත්තයට පිටින් තියෙන Q ලක්ෂයක් තමයි. එහෙනම් මෙන්න මේ Q ලක්ෂයේ ඉඳන් මෙන්න මේකට ඇඳලා තියෙන ස්පර්ශක දෙකක්. එහෙනම් මේකයි දෙකම ඒ සමාන. එහෙනම් 5යි 5යි 10යි. අන්න බලපන් එහෙනම් උත්තරයක් එනවා 14 6 20 20 10 30යි 30යි සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර්. right. අපි එතකොට මේ කොටස ඉවරයි. ඊළඟට අපි කතා කරනවා වෘත්ත චතුරස්‍ර කතා කරනවා. එතකොට චතුරස්‍ර ගැන කතා කරගෙන යනකොට ඒකෙත් අපිට එච්චර දෙයක් නැහැ. ඊටාම චූටි ටිකක් තියෙන්නේ. ඒ ටික ඉවර කරාම අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් ඉවර කරනවා. එතකොට ජ්‍යාමිතිය අපි සම්පූර්ණයෙන් ඉවර කරනවා තමයි. එතකොට අපේ නිර්මාණ විතරයි ඉතුරුලා තියෙන්නේ. ඊළඟට අපි පාස් පේපර් ගණන් ටිකක් කරමු. එහෙනම් මේ වීඩියෝ එක තියෙන ටික හරියට ලියාගෙන ඊළඟ වීඩියෝ එක දැම්මට පස්සේ ඒ ටික ලියාගනින්. ඊට පස්සේ පිළිවෙලකට යමන් දැන් අර zoom කරන්න බැරි හේතුව නිසා පොඩ්ඩක් අවුල් තමයි. නමුත් අපිට කරන්න දෙන කොහොම හරි වැඩේ ඉවර වෙන්න ඕනි. ඒක නිසා ලස්සනට වැඩේ කරගෙන උඹලා පාස් පේපර් හදලා මට උත්තර දානවා නම් ඒත් හොඳයි. උඹලාට ඔක්කොම පුළුවන් ඇතිනේ. උඹලා සාමාන්‍යයෙන් ඒ වගේ දාන්නෙත් නැහනේ. එහෙනම් අපි මොනන්ද හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හරි.